नमस्ते बच्चों ආයුබෝවන් දරුවනේ ඉන්දියාවේ දක්ෂිණ ಭಾರತ್ හින්දි ප්‍රචාර සභාව විසින් සංවිධානය කරන ප්‍රාථමික පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සාකච්ඡා කරන්නයි අද මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයා තාමත් විභාගයට සූදානම් නැද්ද? එහෙම නැත්නම් පාඩම් කරන්න ගොඩක් තියෙනවා කියලා ලබන අවුරුද්දට විභාගය ලියනවා කියලා කල් දාන්නද හිතන් ඉන්නේ. එහෙනම් දරුවනේ මේ ඔයා වෙනුවෙන්මයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් ඔයා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සමගින් ප්‍රශ්න සැකසීලා තියෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්තාම ඔයාට පිළිතුරු ලියන්න ඉතාමත් පහසු වේවි කියලා. ඉතින් අපි බලමු අපේ ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ප්‍රාථමික ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන විදියටයි. ප්‍රශ්න 17ක් ඔයාට ලබා දෙනවා. ඒ වගේම පැය 2කමාරක් වගේ කාලයක් ඇතුළත මේ ප්‍රශ්න 17ටම පිළිතුරු ලියන්න ඕනි. ඔයාට මෙන්න මේ අනුමාන ප්‍රශ්න පත්‍රය description box එකේ තියෙන link එකට ගිහිල්ලා download කරගන්න පුළුවන්. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. पहलवेनी प्रश्न किन्हीं 5 प्रश्नों के उत्तर एक वाक्य में लिखिए. किसियම් ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු එක වාක්‍යකින් ලියන්නයි තියෙන්නේ. ඔයාට ප්‍රශ්න 10ක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න 10න් 5ක් අත්හැරලා 5කට පමණයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ලකුණු 10ක්ම ලැබෙනවා. මේ ප්‍රශ්න 10 නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ පළවෙනි කොටසේ බෝධිනී කියන පාඩම් 20 ඇසුරු කරගෙන. මේ සෑම පාඩමක් අවසානයේම අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒ සෑම අභ්‍යාසයකම ප්‍රශ්න 3 බැගින් ප්‍රශ්න දීලා තියෙනවා. ඉතින් මේ විදියට පාඩම් 20න් ප්‍රශ්න 60ක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රශ්න 60ට පිළිතුරුත් description box එකේ තියෙන link එකට ගිහිල්ලා පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු download කරගන්න පුළුවන්. පුතේ ඔයා මේ ප්‍රශ්න 60ම බලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මේ ලකුණු 10 ලබා ගන්න නම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්නය දක්වා පිළිවෙලින් පාඩම් කරගත්තාම මතක තියාගත්තාම මේ ලකුණු 10 ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයා තවදුරටත් පාඩම් 20 කියව කාලය නාස්ති කරගන්න එපා. විභාගයට ඉතාමත් කෙටි කාලයයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න 60න් ප්‍රශ්න 30කට පමණක් පිළිතුරු බලා ගත්තාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. දෙවෙනි प्रश्न किन्हीं 4 को अक्षरों में लिखिए. किसियම් 4ක් හින්දි අකුරෙන් ලියන්නයි තියෙන්නේ. ඔයාට ඉලක්කම් 8ක් ලබා දීලා තියෙනවා. මේ ඉලක්කම් 8න් 4කට පමණයි පිළිතුරු ලියන්න ඕනි. 4ක්ම අත්හරින්න පුළුවන්. ලකුණු 4යි ලැබෙන්නේ. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යා ඇසුරු කරගෙනත් භාග සංඛ්‍යා ඇසුරු කරගෙනත්. ඉතින් ඔයාට මේ ලකුණු 4 ගන්න 1 ඉඳන් 50ටත් සම්පූර්ණ භාග සංඛ්‍යාත් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට භාග සංඛ්‍යා අමාරු නම් භාග සංඛ්‍යා අත්හරින්න පුළුවන්. ඒ වගේම ඔයාට භාග සංඛ්‍යා අමාරු නම්
භාග සංඛ්‍යා පාඩම් කරාට මතක හිටින්නේ නැත්නම් මේ භාග සංඛ්‍යා අමතක කරන්න. ඔයාට පූර්ණ සංඛ්‍යා බලා ගන්න පුළුවන්. මේ පූර්ණ සංඛ්‍යාවලිනුත් 10 20 30 40 50 එහෙම නැත්නම් 5 15 25 35 45 9 19 29 39 49 මෙන්න මේ කියන සංඛ්‍යා බලාගත්තහමත් ඒ වගේම 1 සිට 40 දක්වා සංඛ්‍යා නිවැරදිව ලියන ආකාරය බලාගත්තහම ලකුණු 4 ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නයට අදාළව 1 සිට 50 දක්වාත් භාග සංඛ්‍යාත් ඔයාට description box එකේ තියෙන link එකට ගිහිල්ලා PDF එක download කරගෙන පාඩම් කරගන්න පුළුවන්. हरी अपि तुमवेनी प्रश्नයට යමු. तुमवेनी प्रश्नය किन्हीं दो पद्यों का भावार्थ प्रांतीय भाषा में लिखिए. किसियම් पद्य දෙකක භාවාර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නයි තියෙන්නේ. ඔයාට කවි පන්ති 5ක් දීලා තියෙනවා. ඒ කවි පන්ති 5න් 3ක් අත්හැරලා දෙකක භාවාර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නයි තියෙන්නේ. ලකුණු 6ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රාථමික පොතේ දෙවැනි කොටසට අදාළ පද්‍ය පන්ති 6ක් ඇසුරු කරගෙනයි. මේ පද්‍ය පන්ති 6න් භාවාර්ථ 8ක් ඔයාලට ලබා දීලා තියෙනවා. මේ භාවාර්ථ 8ම ඔයා පාඩම් කරගන්න බලා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ විභාගයට. මුල ඉඳලා පාඩම් 4ක වන්දනා बलवान बनो छोटा सा दीप जला दो घर अपना කියන කවි පන්ති 4 භාවාර්ථය ඉංග්‍රීසියෙන් ලියන්න බලාගත්තහම හොඳටම ප්‍රමාණවත්. ඔයාට මෙන්න මේ ලකුණු 6 ලබා ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. අපි එහෙනම් බලමු 4 වෙනි ප්‍රශ්නය. किसी एक दोहे का कंठस्थ रूप जोंका त्यों लिखिए. किसियම් දෙපද කවියක් කටපාඩමින් මතකයෙන් ලියන්නයි තියෙන්නේ. ඔයාට කවි පන්ති 3ක් දීලා තියෙනවා. ඒ 3න් 2ක් අත්හැරලා එකකට පමණයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ලකුණු 4ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ දෙවැනි කොටසට අදාළ පද්‍ය පන්ති 7න් අවසාන පද්‍ය පන්තිය වන 7 වන පද්‍ය පන්තිය දෝහේ කියන පද්‍ය පන්තිය ඇසුරු කරගෙන. මේ දෝහේ කියන පද්‍ය පන්තියේ කවි 4ක් දීලා තියෙනවා. මේ කවි 4න් පළවෙනි කවි දෙක පාඩම් කරගත්තාම ඔයාට අනිවාර්යෙන් විභාගයට එක කවියකට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලකුණු 4 ලබා ගන්න ඔයාට පාඩම් කරන්න ඕනි පළවෙනි කවි දෙක විතරයි. අපි පස්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා ඊළඟට සාකච්ඡා කරමු. पसवें प्रश्न किन्हीं 3 का अर्थ प्रांतीय भाषा में लिखिए. किसियම් 3ක තේරුම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නයි තියෙන්නේ. ඔයාට වචන 8ක් දීලා තියෙනවා. මේ හින්දි වචන 8 ඉංග්‍රීසි වචනය ලියන්නයි තියෙන්නේ. ඒකෙනුත් ඔයාට 5ක්ම අත්හරින්න පුළුවන්. 3කට විතරයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ලකුණු 3යි ලැබෙන්නේ. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3වෙනි කොටස ගද්‍ය පාඩම් 7 ඇසුරු කරගෙනයි. ඔයාට ප්‍රාථමික පොතේ හින්දි වචන 36ක් දීලා තියෙනවා. ඉංග්‍රීසි තේරුම බලා ගන්න. මේ වචන 36න් මුල ඉඳලා පළවෙනි වචන 20ට ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනය පාඩම් කරගත්තොත්
මෙන්න මේ ලකුණු 3 ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වචන 36 ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා මේ ප්‍රශ්නයට අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන වචන ටික පාඩම් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නය. किन्हीं 3 के विलोम शब्द लिखिए. කිසියම් වචන 3ක විරුද්ධ පදය ලියන්නයි තියෙන්නේ. ඔයාට වචන 8ක් දීලා තියෙනවා. ඒ වචන 8න් 5ක්ම අත්තරින්න. 3කට විතරයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ලකුණු 3ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. මේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන වචන 31ක් දීලා තියෙනවා විරුද්ධ පද විදියට. මේ වචන 31න් පළවෙනි වචන 20 බලාගත්තොතින් ඔයාට මේ ලකුණු 3 ගන්න හරිම ලේසි. ඉතින් මේ වචන 31 අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා මේ 6 වෙනි ප්‍රශ්නයට අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරලා මේ වචන 20 පාඩම් කරන්න ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු 7 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 7 වෙනි ප්‍රශ්නය. किन्हीं 4 वाक्यों को सही या गलत लिखिए. किसियම් වාක්‍ය 4ක් සහි නිවැරදිද එහෙම නැත්නම් ගලත් වැරදිද කියලා ලියන්නයි තියෙන්නේ. ඔයාට වාක්‍ය 5ක් දීලා තියෙනවා. මේ වාක්‍ය 5න් පුතේ 4කට පමණයි පිළිතුරු ලියන්න තියෙන්නේ. එක ප්‍රශ්නයක් අත්හරින්න පුළුවන්. එතකොට මේ තෝරගත්ත ප්‍රශ්න 4 ඉදිරියෙන් ඔයාගේ වාක්‍ය නිවැරදි නම් සහි කියලාත් වැරදි නම් ගලත් කියලාත් ලියන්නයි තියෙන්නේ. ලකුණු 4ක් ලබා දෙනවා මේ ප්‍රශ්නය සඳහා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒකෙන් ඔයාට දීලා තියෙනවා ප්‍රශ්න 14. මේ ප්‍රශ්න 14න් පළවෙනි 12ට පිළිතුරු ලියන්න බලාගත්තොත් මේ ලකුණු 4 ලබා ගන්න පුළුවන්. 8 वेनी प्रश्न. किन्हीं 4 के कोष्टक से सही शब्द चुनकर खाली जगह भरिए. किसियම් 4ක වරහන් තුල දී ඇති නිවැරදි වචනය තෝරලා හිස්තැන පුරවන්නයි තියෙන්නේ. ඔයාට වාක්‍ය 5ක් දීලා තියෙනවා. වාක්‍ය 5න් එක වාක්‍යයක් අත්හැරලා වාක්‍ය 4කට පිළිතුරු ලියන්නයි තියෙන්නේ. ලකුණු 4ක්ම ලබා දෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒ අනුව ඔයාට ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන වාක්‍ය 9ක් දීලා තියෙනවා. ඉතින් මේ වාක්‍ය 9ම බලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි වාක්‍ය 7 බලාගත්තාම ඔයාට හොඳටම ප්‍රමාණවත් මේ ලකුණු 4 ලබා ගන්න. ඉතින් අපි බලමු 9 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 9 වෙනි ප්‍රශ්නය. निम्नलिखित वाक्यों को जोड़िए. පහත සඳහන් වාක්‍ය සම්බන්ධ කරන්නයි තියෙන්නේ. ඔයාට ප්‍රශ්න 4ක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න 4ටම පිළිතුරු ලියන්න ඕනේ. කොටසේ වාක්‍ය 4ක් දීලා තියෙනවා. ඒ වගේම ආ කොටසේ තවත් වාක්‍ය 4ක් දීලා තියෙනවා. ඔයා මේ කොටසට ගැලපෙන පිළිතුර ආ කොටසෙන් තෝරලා හිස්තැනේ ලියන්නයි තියෙන්නේ. ඒ අනුව ඔයාට ලකුණු 4ක් ලබා දෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසට අදාළ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒ ඇසුරු කරගෙන වාක්‍ය 10ක් දීලා තියෙනවා මේ විදියට සම්බන්ධ කරන්න. ඔයාට මේ 10ම බලා ගන්න වෙනවා. මොකද අපිට කිසිම choice එකක් මේ ප්‍රශ්නයේදී දීලා නැහැ. ඉතින් ඒ නිසා මේ වාක්‍ය 10
නිවැරදිව සම්බන්ධ කරලා ලියන විදිය බලා ගන්නම වෙනවා. අපි ඊළඟට බලමු 10 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 10 වෙනි प्रश्न किन्हीं चार की काली जगह भरिए किसियම් හතරක හිස්තැන් පුරවන්න තියෙන්නේ. ඒ අනුව ඔයාට ප්‍රශ්න 5ක් ලබා දීලා තියෙනවා. ඒකෙන් එක ප්‍රශ්නයක් අතහැරලා ඔයාට ප්‍රශ්න 4කට පමණයි හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඒ අනුව ඔයාට ලකුණු 4ක් ලබා දීලා තියෙනවා සපයන පිළිතුරු සඳහා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසට අදාළ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒ අනුව ඔයාට වාක්‍ය 7ක් ලබා දීලා තියෙනවා හිස්තැන් පුරවන්න. මේකෙදි ඔයාට වාක්‍ය 7න් පළවෙනි වාක්‍ය 5ට පිළිතුරු ලියන විදිය බලාගත්තහම ප්‍රමාණවත් වෙනවා. මේකෙදි ඔයාලට වාක්‍ය 7ක් දීලා තියෙනවා. වාක්‍ය 7න් එක වාක්‍යයක් හැරුණකොට වාක්‍ය 6ක් ඔයාලා බලා ගන්න ඕනි. එහෙනම් අමාරුම වාක්‍ය තියෙන්නේ ගාන්ධි කියන මහත්මා ගාන්ධි කියන පාඩමේ. ඒ පාඩමේ අමාරුම වාක්‍ය හැරුණකොට සෙසු සියලුම වාක්‍ය පාඩම් කරගන්න හදාගන්න. ඒ අනුව ඊළඟට අපි බලමු 11 වෙනි प्रश्न किन्हीं 4 शब्दों का प्रयोग वाक्यों में कीजिए. किसियම් වචන 4ක් යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්නයි තියෙන්නේ. ඔයාට වචන 8ක් ලබා දීලා වචන 4ක් සම්පූර්ණයෙන් ඉවත් කරන්නත් වචන 4ක් යොදාගෙන වාක්‍ය 4ක් නිර්මාණය කරන්නත් තියෙන්නේ. ඉතින් ඔයාට ලකුණු 8ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඔයාට වචන 14ක් දීලා තියෙනවා වාක්‍ය 14ක් ගොඩනගන්න. මේ වචන 14න් පළවෙනි වචන 10 යොදාගෙන වාක්‍ය නිර්මාණය කිරීම බලාගත්තහම ඔයාට මේ ලකුණු 8 හරි පහසුවෙන් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු 12 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 12 वेनी प्रश्न किन्हीं 4 प्रश्नों के उत्तर एक एक वाक्य में लिखिए. කිසියම් ප්‍රශ්න 4කට පිළිතුරු එක වාක්‍යකින් ලියන්නයි තියෙන්නේ. ඔයාට ප්‍රශ්න 8ක් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රශ්න 8න් 4ක්ම අත්හැරලා 4කට පිළිතුරු ලියන්න බලා ගැනීම හොඳටම ප්‍රමාණවත්. ලකුණු 8ක්ම ලැබෙනවා. මේ 12 වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසට අදාළ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒ අනුව ඔයාට මේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන වාක්‍ය 19ක් දීලා තියෙනවා. මේ වාක්‍ය 19න් ඔයා විභාගයට පළවෙනි වාක්‍ය 12ට පිළිතුරු ලියන්න බලාගත්තොත් මේ ලකුණු 8 ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මොකටද අපි විභාගයට දවස් 2-3ක් තියෙද්දි මේ සේරම පාඩම් කරන්න යන්නේ? මේ අන්තිම වාක්‍ය 12ට පිළිතුරු ලියන විදිය බලාගත්තහම ලකුණු 8ම ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු 13 වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. 13 වෙනි ප්‍රශ්නය किन्हीं 2 प्रश्नों के उत्तर 3 वाक्यों में लिखिए. කිසියම් ප්‍රශ්න දෙකකට පිළිතුරු වාක්‍ය 3කින් ලියන්නයි තියෙන්නේ. ඔයාට ප්‍රශ්න 4ක් දීලා තියෙනවා. ප්‍රශ්න 4 දෙකක්ම අත්හරින්න පුළුවන්. ඔයාට පහසුම ප්‍රශ්න දෙක තෝරගන්න. මේ ප්‍රශ්න දෙකට පිළිතුරු වාක්‍ය 3කින් ලියන්න ඕනි. ඒ අනුව ඔයාට ලකුණු 6ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 3 වෙනි කොටසේ තියෙන
ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන. ඒ අනුව මේ ගද්‍ය පාඩම් ඇසුරු කරගෙන ප්‍රශ්න 11ක් දීලා තියෙනවා වාක්‍ය 3කින් පිළිතුරු ලියන්න. ඒකෙදි පුතේ ඔයා පළවෙනි ප්‍රශ්න 4ටත් අවසාන ප්‍රශ්න 4ටත් පිළිතුරු ලියන්න බලාගත්තාම ප්‍රමාණවත්. ඒ අනුව මැද ප්‍රශ්න 5ම අත්හරින්න හදාගන්න. මොකද මැද ප්‍රශ්න 5 ටිකක් අමාරුයි. ඒ නිසා ඔයාට ලේසිම පළවෙනි ප්‍රශ්න 4ත් අවසාන ප්‍රශ්න 4ත් බලාගත්තොත් මේ ප්‍රශ්නයට ලකුණු 6ම ලබා ගන්න පුළුවන් වේවි. අපි ඊළඟට බලමු 14 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 14 වෙනි ප්‍රශ්නය किसी एक कहानी का सारांश लिखिए. කිසියම් කතන්දරයක සාරාංශය ලියන්නයි තියෙන්නේ. මේ සාරාංශය ලියනකොට ඔයා අනිවාර්යෙන්ම මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය ඒ කියන්නේ C ලියන්න ඕනි. ඔයාට පේපර් එකට කතන්දර 3ක නම් ලබා දීලා තියෙනවා. මේ කතන්දර 3න් දෙකක්ම අත්හැරලා එක කතන්දරයක විතරයි සාරාංශය ලියන්න තියෙන්නේ. ඉතින් පුතේ මේකට ලකුණු 8ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 4 වෙනි කොටසට අදාළ කහානි කියන කොටසේ. ඔයාට කතන්දර 7ක් දීලා තියෙනවා. කතන්දර 7න් පළවෙනි කතන්දර 3 සාරාංශය බලාගත්තොත් ඔයාට විභාගයට මේ ලකුණු 8ම ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයා පිළිවෙලට පළවෙනි කතන්දර 3 සාරාංශය පමණයි බලා ගන්න ඕනි. විභාගයට තව ටික දවසයිනේ තියෙන්නේ. ඉතින් මේ පළවෙනි කතන්දර 3 සාරාංශය විතරක් බලා ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාට මේ කතන්දර 3 සාරාංශය ලියන්න අමාරු නම් මතක හිටිනවා අඩුයි නම් අපේ දිල්කී භාෂා YouTube channel එකට ගිහිල්ලා මේ කතන්දර 3 ඔඩියෝ බලලා ඒ වගේම නැවත නැවත අහන්න සලස්ව ගන්න. එතකොට ඔයාට ඉබේම මේ කතන්දරවල සාරාංශය මතක හිටේවි. ඉතින් ලකුණු 8ක් ගන්න ඕන නම් අපේ දිල්කී භාෂා YouTube channel එකේ තියෙන කතන්දර බලන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟට බලමු 15 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. 15 वें प्रश्न निम्न प्रश्नों में किन्हीं 3 का उत्तर लिखिए. පහත ප්‍රශ්න වලින් ප්‍රශ්න 3කට පමණක් පිළිතුරු ලියන්නයි තියෙන්නේ. වාක්‍ය 5ක් දීලා තියෙනවා. ඒ වාක්‍ය පහේ ප්‍රශ්න 3කට පමණක් පිළිතුරු ලියලා දෙකක් අත්හරින්නයි තියෙන්නේ. ලකුණු 6යි ලැබෙන්නේ. එක පිළිතුරකට ලකුණු 2 බැගින්. ඉතින් මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 4 වෙනි කොටසේ තියෙන රචනා සහ ව්‍යාකරණ කොටස් ඇසුරු කරගෙන. ඒකෙනොත් 17, 18, 19, 20, 21 කියන පාඩම් වල තියෙන चाह, कर, चुका, चाहिए සහ ප්‍රශ්නයකට පිළිතුරු ලියන කොටස් ඇසුරු කරගෙනයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට ලකුණු 6 ගන්න හරි පහසු ක්‍රමයක් මම කියලා දෙන්නම්. මේකේ පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ चाह का उपयोग करके काली जगह भरिए. चाह කියන වචනය භාවිතා කරමින් හිස්තන පුරවන්නයි තියෙන්නේ. ඒකෙදී කතෘ පදයට අනුව चाह කියන පදය භාවිතා කරමින් වර්තමාන කාලද එහෙම නැත්නම් අතීත කාල තියෙනවා. ඒ වගේම අනාගත කාල විදියට වාක්‍ය නිර්මාණය කරන්නයි තියෙන්නේ. එක වාක්‍යයක් නිර්මාණය කරන්නයි තියෙන්නේ. මම මේකේ උදාහරණයක් කියන්නම්. तुम मुंबई से कब लौटना चाहते हो किය. මම මේකේ පිළිතුර මෙන්න මෙහෙම කියලා දෙන්නම්. तुम ते
चाहते हो කියලයි යොදන්නේ. ඒ අනුව ක්‍රියා ධාතුවත් එක්ක නා තැබිය යුතුමයි. ක්‍රියා නාමය තැබිය යුතුමයි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ලියන්නේ तुम मुंबई से कब लौटना चाहते हो? දෙවෙනි ප්‍රශ්නය कर का उपयोग करके निम्न वाक्य को जोड़िए. कर කියන වචනය භාවිතා කරමින් පහත වාක්‍ය සම්බන්ධ කරන්නයි තියෙන්නේ. ඒ අනුව පුතා වාක්‍ය දෙකක් දීලා තියෙනවා. චූටි වාක්‍ය දෙකක් දීලා තියෙනවා. ඔයාට දිග වාක්‍යයක්, තනි වාක්‍යයක් නිර්මාණය කරන්නයි තියෙන්නේ. ඒ අනුව මේ වාක්‍ය දෙක මැදට කර දාලා එක කතෘ කෙනෙක් තියලා වාක්‍ය නිර්මාණය කරන්නයි තියෙන්නේ. ඒකෙදි අපි උදාහරණය බලමු. सोचो तब काम करो. ඕකෙදි सोच कर काम करो කියලායි ලියන්න ඕනි. පළවෙනි වාක්‍යයේ ක්‍රියාපදය වෙනුවට ක්‍රියා ධාතුවට කර ප්‍රත්‍ය එකතු කරලා දෙවෙනි වාක්‍ය සම්බන්ධ කරන්නයි තියෙන්නේ. හරිම ලේසි. තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙමයි. निम्न प्रश्न का उत्तर लिखिए. මේක නා හරිම ලේසි. පහත ප්‍රශ්නයට පිළිතුරු ලියන්නයි තියෙන්නේ. क्या हम आकाश में उड़ सकते हैं? අපිට අහසේ පියාඹන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ඕකට උත්තරේ ලියන්න ඕනි. नहीं, हम आकाश में उड़ नहीं सकते हैं. ප්‍රශ්නය තමයි क्या हम आकाश में उड़ सकते हैं? අපිට අහසේ පියාඹන්න පුළුවන්ද කියලායි අහන්නේ. මේකෙදි පිළිතුර ලියන්නේ नहीं, බෑ. हम आकाश में उड़ नहीं सकते. අපිට අහසේ පියාඹන්න බෑ කියලායි පිළිතුර ලියන්න ඕනි. මේක නම් හරිම ලේසි. මේ තුන්වෙනි ප්‍රශ්නය ඔයා පාඩම් කරගන්න හදාගන්න. ඊළඟට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නය. चुप का उपयोग करके वाक्य को पुनः लिखिए. चुका चुके चुकी කියන වචනය යොදාගෙන මේ වාක්‍ය නැවත ලියන්නයි තියෙන්නේ. දීලා තියෙනවා රමේෂ් ने खेला. රමේෂ් සෙල්ලම් කළා කියලායි තියෙන්නේ. රමේෂ් ने ඔයාලට දීලා තියෙන්නේ රමේෂ් ने खेला කියලායි. එහෙනම් මේක අතීත කාල වාක්‍යයක් වෙන්නත් ඕනි. එතකොට මේකේ පිළිතුර නිර්මාණය කරන්නේ रमेश खेल चुका කියලායි. පස්වෙනි ප්‍රශ්නය. निम्न वाक्य में खाली जगह भरिए. පහත වාක්‍යයේ හිස්තන පුරවන්නයි තියෙන්නේ. ඕකෙදී දීලා තියෙන වාක්‍ය ප්‍රයෝගය තමයි चाहिए. चाहिए කියන්නේ අවශ්‍යයි, ඕනේ, යුතුයි කියන අර්ථයනේ. මේ चाहिए වාක්‍යයක භාවිතා කරලා තියුණොතින් අනිවාර්යයෙන්ම සර්වනාමයට, ඒ කියන්නේ කර්තෘ පදයට කෝ කියන විභක්තිය යෙදිය යුතුමයි. ඒ අනුව වේ කියන සර්වනාමයයි තියෙන්නේ. වේ සර්වනාමයට කෝ විභක්තිය එකතු කරාම උන්කෝ කියලා නිර්මාණය වෙනවා. එහෙනම් ඔයා සර්වනාම පදත් එක්ක කෝ විභක්තිය එකතු වුණාම කොහොමද කියලා බලා ගන්න ඕනි. ඒ අනුව මේ ලකුණු 6 ගන්න හරිම ලේසි. අපි යමු 16 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. किन्हीं 5 वाक्यों का अनुवाद प्रांतीय भाषा में कीजिए. කිසියම් වාක්‍ය 5ක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. ඔයාට ප්‍රශ්න පත්‍රයේ වාක්‍ය 8ක් දීලා තියෙනවා. මේ වාක්‍ය 8 ඇසුරු කරගෙන මේ වාක්‍ය 8න් වාක්‍ය 5කට පමණයි පිළිතුරු ලියන්න ඕනි. වාක්‍ය 5ක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරාම ඔයාට ලකුණු 5ක් ලැබෙනවා. ඒ අනුව මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රාථමික පොතේ 6 වෙනි කොටසේ අනුවාද අභ්‍යාස ඇසුරු කරගෙන තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔයාට වාක්‍ය 100ක් දීලා තියෙනවා. ඒ වාක්‍ය 100න් ඔයා මුල් වාක්‍ය 60ට ඉංග්‍රීසියෙන් ලියන විදිය බලාගත්තාම ඔයාට මෙන්න මේ ලකුණු 5 ගන්න හරිම ලේසි. ඉතින් අපි ඊළඟට බලමු
17 වෙනි ප්‍රශ්නය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ අපේ ප්‍රශ්න පත්‍රයේ अंतिम प्रश्नය 17 වෙනි प्रश्नය. किन्हीं 4 वाक्यों का अनुवाद हिंदी में कीजिए. किसियම් වාක්‍ය 4ක් හින්දියට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. ඔයාට ඉංග්‍රීසි භාෂාවෙන් වාක්‍ය 8ක් දීලා තියෙනවා. වාක්‍ය 8න් 4ක් එහෙම් පිටින්ම අත්හරින්නයි තියෙන්නේ. වාක්‍ය 4කට පිළිතුරු හින්දියෙන් ලිව්වොතින් ඔයාට ලකුණු 8ක් ලැබෙනවා. ඉතින් මේ ලකුණු 8 මිස් කරගන්න එපා. ඔයාට මේ ලකුණු 8 ගන්න මේ පාඩමේ වාක්‍ය 100ක් දීලා තියෙනවා. මේ වාක්‍ය 100න් පළවෙනි වාක්‍ය 60 බලාගත්තාම ඔයාට හොඳටම ප්‍රමාණවත් මේ ලකුණු 8 ලබා ගන්න. ඉතින් එහෙනම් මගේ පුතා ඔයා මේ ප්‍රශ්නයට ලකුණු 8 ලබා ගන්න නම් පළවෙනි වාක්‍ය 60 පරිවර්තනය කරන විදිය බලාගත යුතුමයි. හරි. ඔන්න ওই විදියට අපි ප්‍රශ්න 17ම සාකච්ඡා කරා. හරි. ඔන්න ওই විදියට ප්‍රශ්න 17 කොහොමද නිර්මාණය වෙන්නේ කියලා අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. ඔයා මේ වෙනකොට ලකුණු 95ක් අරගෙනයි තියෙන්නේ. තවත් ලකුණු 5ක් ගන්න තියෙනවා. මේ ලකුණු 5 ලැබෙන්නේ ඔයා ලියන විදිය අනුවයි. එහෙනම් මේ ලකුණු 5 ගන්න හරිම ලේසියි මගේ පුතාලට. ලස්සන අකුරෙන් නිවැරදිව ලියන්න හදාගන්න. බරිකුරුටු ගන්න එහෙම එපා. එහෙම වුණොත් ඔයාට ලකුණු අඩු වෙයි. ටිපෙට්ස් කරන්න, මකන්න, කපන්න, කොටන්න යන්න එපා. මේ ලකුණු 5ත් ඔයා ගන්න හදාගන්න ඕනි. ඉතින් මෙන්න මේ ලකුණු 100ම අරගෙන මගේ පුතා දක්ෂිණ ಭಾರತ್ හින්දි ප්‍රචාර සභාවෙන් පවත්වන ප්‍රාථමික විභාගයෙන් විශිෂ්ටම ප්‍රතිඵල අරගෙන එන්න ඕනි. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් මුණ ගැහෙමු. धन्यवाद.